ඔබ සැමට තෙරුවන් සරණයි. අද උඳුවපුර පසළොස්වක පොහෝ දිනය 2020 වසර ගෙවෙන අවසන් පුර පසළොස්වක පොහෝ දින අපි සංඝාධිකරණය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය මෙලෙස ආරම්භ කරන්නේ. වසරක් ගෙවිලා අලුත් වසරකට අභියස සිට මොහොතක ලෞතර අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ කඳ මෙලෙහි කරමින් අප ඒ ධර්ම මඟ ගමන් කරන ආකාරය පිළිබඳ අදත් හෝරාවකට ආසන්න කාලයක් ඔස්සේ සංඝාධිකරණයෙන් ඔබේ නිවසටම ගෙනෙන්නට සූදානම්. අතිගෞරවනීය මහා සංඝරත්නය නමස්කාර පූර්වක පිළිගනිමින් හඳුන්වා දෙන්නට අපි සූදානම්. බතරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද ආචාර්ය මිරිසේ ධම්මික ස්වාමීන් වහන්සේ අපේ ආරාධ වැඩම කර සිටිනවා. නමස්කාර පූර්වකව අපි හාමුදුරුවෝ පිළිගන්නවා අද සංඝාධිකරණයේ වැඩසටහනට. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අවසරයි පූජ්‍යපාද ආචාර්ය ඔලකනුවතේ චන්ද්‍රසිරි අපේ ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා. නමස්කාර පූර්වක අපේ හාමුදුරුවෝ අද බොහොම ගෞරවයෙන් අපි සංඝාධිකරණයේ වැඩසටහනට පිළිගන්නවා. අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක ආසන්නයේ ඉන්නේ. ඒ වගේම COVID-19 හා සම්බන්ධව ලංකාව පුරාම විවිධ කරුණු කාරණා වාර්තා වෙන සමයක්. සාමාන්‍යයෙන් අපේ ජීවිතේට හුරු පුරුදු එදිනදා දිනචර්යා නැතිනම් අපේ කාර්යබහුල ජීවිතයෙන් යම් නිවාඩුවක් ලැබෙන කාලේ ඊට වඩා වෙනස් ආකාරයෙන් කටයුතු කරන අපිට සිද්ධ වෙලා තියෙනවා. අපේ හාමුදුරනේ 2020 අවුරුද්ද ජීවිතේට බොහොම පාඩම් කියා දුන්න අවුරුද්දක්. ඒ නිසා මද සංඝාධිකරණයේදී සතිය පිහිටවීමේ වැදගත්කමයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපේ හාමුදුරුවෝ දෙනම අද තීරණය කරන්න අපව දැනුවත් කරන්න. ඒ නිසා මම කැමති ආරම්භය ලබා ගන්නට කොහොමද මේ සතිය නැත්නම් මේ සිහිය පිහිටවා ගැනීම මොකක්ද මෙතන අදහස් කරන්නේ අපේ හාමුදුරුවනේ කොහොමද මේ කරන අපි පුරුදු පුහුණු කරගත යුතු වන්නේ කියන දේ ආරම්භයක් විදිහට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අප පින්වත් ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම රකිත මහත්මයාණෙනි අවසන් පුර පසළොස්වක පොහෝදා දිනය මේ සම්මත වර්ෂයේහි අද දවසයි සතිය සිහිය පිළිබඳව අප සාකච්ඡා කරන්නේ රෝගී වශයෙන්ුත් රෝදුක් උවදුරක් පවතින කාලයක ධර්මානුකූල මානසිකාරයක් ඇති කරගෙන කායික වශයෙන් මානසික වශයෙන් සුවපත් බවින් යුතුව සම්මුතියේ පවත්නා ලෙඩ දුක් ඉදිරියේ සිතින්ද ශක්තිමත් වී කයින්ද සුවපත් ඒ වගේම ධර්මයේ තුලින් ජීවිතය පාත්වා ගන්න ආරාධනාවකුත් කරමිනුයි. රකිත මහත්මයාණෙනි සතිය කියන වචනය අපේ රටේ බොහෝ පිරිසකට ඊටාම හොඳින් හුරු පුරුදු වචනයක්. සතිය කියන වචනය අපි පළමුවෙන්ම ධර්මානුකූල ප්‍රවේශයක් ඇති කරගනිමු. ඒ ධර්මානුකූල ප්‍රවේශයක් ඇති කරගත්තම ඒ ඔස්සේ අපිට පුළුවනි මේ මොහොතේ ජීවත් වීම හිතන පතන කියන කරන හැම ක්‍රියාවලියකදීම ඔබෙන් වරදක් නොවෙන්න. ඔබ කියන්නේ මට ආමන්ත්‍රණය කරගත්තොත් මාත් සිත මනාකොට පවත්වාගෙන සිතුවිලි වචන ක්‍රියාවන් ඔස්සේ මට මගෙන් වරදක් නොවෙන්නත් මා ඔබට වරදක් නොවෙන්නත් ඔබ හිතුවොත් ඔබෙන් ඔබට වරදක් නොවෙන්නත් ඔබෙන් අන් අයට වරදක් නොවෙන්නත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමයි. මේක තමයි සාමාන්‍යයෙන් සතිය සිහිය කියලා අපි අදහස් කරනවා. එතකොට සූත්‍ර දේශනාවල අනුව වචනය ගත්තොත් සති සම්පජඤ්ඤය කියන වචනයයි. ඒක සතිය කියන්නේ සිහිය පිහිටුවීම. සති සම්පජඤ්ඤය කියන්නේ සිහිය පිහිටුවන්නේ පරීක්ෂාකාරී නුවණින් යුක්තව සිහිය පිහිටවන්න ඕනේ. මොකද්ද පරීක්ෂාකාරී නුවණ කියන අදහස? ඒකට තව අදහසක් කියනවා විදර්ශනා නුවණ කියලා. එතකොට පරීක්ෂාකාරී නුවණ යනු පින්වත් ස්වාමීන් වහන්සේ රකිත මහත්මයාණෙනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි ඊටාම උතුම්ම සූත්‍ර දේශනාව තමයි නිවන් මඟ අරමුණු කරන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එහි භාග්‍යවතුන් වහන්සේ මේ සම්පජාන කියන වචනය පාවිච්චි කරනවා. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ. සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං කියන අදහස. එතෙන්ද ගත්තොත් කයෙහි ඇවතුම් පැවතුම් අනුව සිහිය පවත්තන. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ. කෙලස් තවන වීරයෙන් යුක්තව සතිමා පරීක්ෂාකාරී විදර්ශනා නුවණින් යුක්ත වෙන්න කුමටද? අවිජ්ජා දෝමනස විනේය ලෝකයේ අවිජ්ජා දෝමනස. විනය කියන්නේ සංසිඳවනවා කියන එකයි. අවිජ්ජා කියන්නේ දැඩි ආසාව. දෝමනස කියන්නේ දුම්නස, පටිගය, ගැටීම, තරහව.
දැන් මේ දෙක තමයි දුක්ඛ දෝමනස හැටියට තමා කෙරෙහි මතුවෙන්නේ, තමාගෙන් අන් අයට විපත් හැටියට පවතින්නේ මෙන්න මේ අවිජ්ජා දෝමනස, දැඩි ආසාව හා දොම්නස එනම් ලෝභය. ඒ තමයි දැඩි ආසාවට ආවම ගිජුකම, ආසාව, ඒ වගේම තෘෂ්ණාව, අතෘප්තිකර ආසාව, ඒ වගේම මහිච්ඡතාවය විවිධ වචන වලින් සඳහන් කරන්නේ මෙයයි. ඒ තමා මුල් කරගෙන මේ දේට මම කැමතියි, ඒ දේ ලබන්න ඕන කියලා තමා සතු කර ගැනීමේ අභිලාෂය. මේක දැඩි ආසාව. ඊළඟට මේ ලෝකේ කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ. ධර්මානුකූලව අදහස හේතුන් ප්‍රත්‍ය කරගෙන ඵල විපාක සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ රකිත මහත්මයාණන් අද වගේ පොහොය දවසක දැන් වැඩි පිරිසක් සියලු දෙනා වෙන්න ඕනේ. නමුත් වැඩි පිරිසක් දැන් ධර්මයේම හොයාගෙන යන සීලේ පිහිටල සමාධිය ඔස්සේ සම්මා ප්‍රඥාවට ලං වෙන පිරිසක් මේට සහභාගී වෙලත් ඉන්නවා. එතකොට ඒ ඇත්තන්ගේ හිතවලටත් මේ අදහස දැනෙන්න ඕනේ. නැවත සඳහන් කළොත් හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුන් පඨවි ආදී හේතුන් වෙන්නත් පුළුවන්. ඒ වගේම අතීත සංඥා කර්ම ශක්තිය, වර්තමාන මනෝ සංචේතනක හේතු, ඒ වගේම සප්පාය වශයෙන් තමන්ගේ පරිසරය, තමන්ගේ ජීවිතයට හේතු වෙන දේවල් මේ ඔක්කොම ප්‍රත්‍ය වෙනවා. ඒත් ප්‍රධාන වශයෙන් කර්මය ප්‍රත්‍ය වෙනවා. ඊළඟට පඨවි ආදී ධාතු මූලික වෙනවා. මේවා මුල් කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද, අන්න ඒ හේතුවම විසිරීලා යනකොට ඵල විපාක නැති වෙලා යනවා. මේ ටික තේරුම් ගත්තේ නැති වුණාම ප්‍රිය වස්තු වලට, රූපයකට, ශබ්දයකට ආදී වශයෙන් මමයි මගේයි කියලා දැඩිව අපි ඇලෙනවා. මේක තමයි අවිජ්ජා. එතකොට දෝමනස කියන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව හට අරගෙන බිඳී නැති වෙලා යනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළින් අපි හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් මේ කොවිඩ් එකත් එක්කත්. දැන් ඊටාම ප්‍රසන්නව පිරිසිදුව බෙහෙත් දීලා ලෝකෙ දැන් දිනුන වෛද්‍ය සීල පහසුකම් පවතිනවා. හදවත් මේ අක්මා, වකුගඩු, මොළය මේ ඔක්කොම මාරු කරන්න පුළුවන්. එහෙමනේ කියන්නේ. මේ සියල්ලම. නමුත් දැන් අපි ඔක්කොම අසරණයි. අවසානයේ අපි ඔක්කොටම දැන් හුස්ම ටික ගන්න බැරි වුණොත් එහෙම ඔක්කොම අවසන් කියන තැනකට ඇවිදින්න ඉන්නේ. මෙන්න මේ වෙනස් වීම හැම වස්තුවකම පවතිනවා. මේක තේරුම් ගන්න බැරි වුණාම අපි කැමති දේවල් වෙනස් වෙනවට දකින්න අකමැතිකම තමයි දෝමනසයකට, පටිඝයකට ගැටීම එන්නේ. මේ අවිජ්ජා දෝමනස සංසිඳවන්නේ නැති වෙන හැම තැනකම ශෝක පරිදේව දුක් දුම්නස්. තමා තුලත් ඇති වෙනවා. තමා තුල ඇති වෙන පීඩනය අන්න යටත් ඒක දැනෙන පටන් ගන්නවා. එතකොට රකිත මහත්මයානි මේක තමයි සතිය කියන වචනයෙන් ධර්මානුකූල ප්‍රවේශයක් හැටියට අපි ගන්න ඕනේ. අන්න ඒ අවබෝධයෙන් යුක්තව සතිය සිහිය කතා කරනකොට තමනු සැනහෙන හැටි රහත් වෙල නැති බව හැබැයි හැකිතාක් දුරට තමන්ට සැනසෙන්න. ඒ නිසා අන්නයටත් විපතක් නොවන ආකාරයට සිහිය පාත්තනවා කියන තැනකට හිත පාත්තන්න පුළුවන්. හැබැයි මූලික අවබෝධයෙන් යුක්තව නැගී සිටින්න ඕනේ. මේකට කියනවා සති සම්පජඤ්ඤය කියලා. අපේ හඳුරන්නේ තාම වැදගත් ප්‍රවේශයක් සහ අපේ තාම අපිට දැනෙන පැහැදිලි කිරීමක් අපේ පූජ්‍යපදාචාර්ය මිරිස ධම්මික ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. ඔලකම් ගත්තේ චන්ද්‍රසිරි අපේ ස්වාමීන් වහන්සේගෙන් මම කැමති අපේ හඳුරන්නේ මේ දැන් බුදුහාමුදුර ආරෂ්ඨාංගික මාර්ගයේදීත් සම්මා සතිය ගැන කියවෙනවා. අපි විවිධ අපේ නායක හඳුර පැහැදිලි කර ආකාරයටම බුද්ධ ධර්මයේ බෞද්ධ දර්ශනයෙන් තනින් තන අපිට සතියේ වැදගත්කම පැහැදිලි කරනවා. අපි හඳුර තාම හොඳින් අපිට ඒක පැහැදිලි කරා. අපි ඇයි සතිය පුහුණු කර යුත්තේ? අපි කොහොමද මේක පුහුණු කළ යුතු වන්නේ අපේ හඳුරන්නේ? ඔව් අපේ ආචාර්ය මිරිස්සේ ධම්මික ගෞරවණීය අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි රගිත මහත්මයාණනි, පින්වත්නි, මේ සංඝාධිකරණ වැඩසටහනෙහි 2020 වර්ෂයේහි අවසන් වැඩසටහන සුවිශේෂී වැඩසටහනක්. මම හිතනවා මේ වැඩසටහන 2021 වර්ෂයේහි ජීවත් වෙන අපේ සෑම දෙනාගේම ජීවිත, ලොකු කුඩා කාගේ ජීවිත වෙනස් කරන්නට පුළුවන් අඩිතාලමක්, පුංචි මඟ පෙන්වීමක්. මේ පුංචි මඟ පෙන්වීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් තරම් ශක්තිමත් ධර්ම කාරණාවක් තමයි අද මේ අවසාන වැඩසටහන. මම හිතන්නේ මේ සමස්ත වැඩසටහන් මාලාවේම ශක්තිමත් වැඩසටහන විදිහට එක පැත්තකින් සඳහන් කරන්න පුළුවන්. අපි එතකොට සාකච්ඡාවට භාජනය කරන්නේ අපිට අපේ ප්‍රායෝගික ජීවිතයේට සහ අපේ දෛනික ජීවිතය තුළ තියෙන සියලුම ක්‍රියාකාරකම් වලදී අපිට හොඳට ජීවත් වෙන්න සහ යහපත් ලෙස ජීවත් වෙන්න
කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ඇති කරගන්නට යහපත් සිහි කල්පනාව පුහුණු කිරීමේ වැදගත්කම. එතකොට අපේ මිරිසේ ධම්මික ස්වාමින් වහන්සේ මේ සඳහා අවශ්‍ය කරන ප්‍රවේශය අපිට ලබා දීමක් සිදු කළා. එතනදී අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ වටිනාම දේශනාව ඒකායනෝ මග්ගෝ සත්තහනං විසුද්ධිය කියලා ධර්මයේ තුල සඳහන් කරන්නේ. අපිට ඒක සතර සතිපට්ඨානය තුලදී පැහැදිලි කරනවා මේ මිනිස්යාගේ ජීවිතය තුල තියෙන පිරිසුදුකම. අපේ ගොඩක් වෙලාවට අපේ ජීවිතය තුළ තියෙන්නේ බාහිර වශයෙන් තියෙන පිරිසුදුකමක් තියෙන්නේ. අපි ලස්සනට අඳිනවා පළඳිනවා. මේ වැඩසටහන නරඹන ඔබ සියලු දෙනාම අද දවසේදී ගමනක් බිමනක් යනකොට බොහොම ලස්සනට පිරිසුදුව සකස් කරගෙන ඉන්නවා. ගෙවල් දොරවල් ලස්සනට තියාගෙන ඉන්නවා. වටපිටා පරිසරය තියෙනවා. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කරන්නේ ඔබේ පිරිසුදුකම කියලා කියන්නේ සිතේ පිරිසුදුකම. එතකොට කෙලෙස් රහිත තත්වයකට කෙලෙස් අඩු කරගන්නට අපට ජීවිතයක් තුළ ගත කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒක තමයි වඩාත්ම සුන්දරම ජීවිතයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ වැඩේ කරන්නේ කොහොමද? එතකොට ඇයි අපිට මේ දේ කරගන්න බැරි වෙලා තියෙන්නේ? ඒ නිසා මම රකිත් මහත්මයා මේ කාරණාවේදී එක පැත්තකින් ප්‍රායෝගික වශයෙන් පොදුවේ මා මේ කියන කරුණු පෙළ ගැස්වීම ඔබට වගේම නරඹන දහසක් දෙනාට ජීවිතයට එකම ආකාරයකට බද්ධ කරගන්න පුළුවන්. එතකොට එතනදී මූලික වශයෙන් අපිට මානසික වශයෙන් යම් ව්‍යාකූල තත්ත්වයක් ගොඩනගිලා තිබෙනවා නම් ඒකට අවශ්‍ය කරන මූලිකම කාරණාව විදියට අපේ මිරිසේ නායක හඳුරු සඳහන් කළා ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකී අභිජ්ජා දෝමනස්සම්. මෙන්න මේ කියන පාලි පාඨය තුල තියෙන අදහස හොඳට අරගෙන බලනකොට අපිට මේ ලෝකයේ තුල ප්‍රශ්න සහ ගැටලු සහ දෛනිකව ඇති වෙන සියලුම අර්බුදකාරී තත්ත්වයන් පුජ්‍යලෙක් ඔබ විදියට ඇති කරගන්නව යම් ගැටීම් ඔබ සමාජයත් එක්ක ඇති කරගන්නව ගැටීම් වල මූලිකම හේතුව තමයි අභිජ්ජා දොමනසං ඇලීමත් ගැටීමත් කියන කාරණා දෙක. මා ඔබෙන් මේ වෙලාවේදී බොහොම කරුණාවෙන් මෛත්‍රී සහගත සිතින් යුක්තව විමසා සිටින්න කැමැති මෙන්න මේ කියන ස්වභාවයන් ඔබට ඔබේ ජීවිතය තුළ ඇති වෙලා තියෙනවද කියලා. පොඩි පෙළ ගැස්සීමක් සිදු කරලා තිබෙනවා මේ 2021 වර්ෂයේ තුලදී අපි මේ වැඩසටහන හරහා ඔබට මඟ පෙන්වන එක අපේ නායක හඳුර බොහොම ප්‍රායෝගික වශයෙන් දෙස් විදෙස් අධ්‍යක්ීම් තියෙන විවිධ පුජ්‍යලයන් අධ්‍යක්ීම් තියෙන බොහොම ශ්‍රේෂ්ඨ සංඝ පිටුරුන් වහන්සේ නමක්. ඒ නිසා මෙන්න මේ කියන ස්වභාවය රකිත් මහත්මයා ඔබටත් මටත් පොදු වෙන්න පුළුවන්. ඒ තමයි අපිට නිතරම අමතක වීම කියන ප්‍රශ්නේ ගැටලුව කියන එක තියෙනවා. ඊළඟට සමහර දේවල් වලදී අපේ අවධානය නිතරම ගිලිහෙන අවස්ථා තියෙනවා. අපිට පේනවා ළමයි එක්ක විශ්වවිද්‍යාලයේ ළමයි එක්ක වැඩ කරනකොට පාසල් දරුවන් එක්ක වැඩ කරනකොට නිතරම කියන දේ තමයි මගේ මනස ඒකාකාරව තියාගන්න බෑ අමතක වෙනවා. ඊළඟට දිගටම වැඩක් කරගෙන යන්න බෑ. සමහර ඇත්තෝ අපිට පේනවා Tamanගේ ජීවිතය තුළ බොහෝ කටයුතු මේ අතරමඟදී නතර කරන ස්වභාවය තියෙනවා. අපි අර ධර්මයේ තුල සඳහන් කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකී කියලා කියපුවාම ඒ කියන්නේ කෙලිස් තවන වීරිය කියලා තමයි එතන අදහස් කරන්නේ. හැබැයි අපිට හිත හදාගන්නට වීරිය කරනවා වගේම අපේ ජීවිතේ වඩාත් සාර්ථක කරගන්න අපිට වීරියවන්තකම කියන එක අවශ්‍ය වෙන නිසා අපිට පේනවා මේ බොහෝ තැන්වල මේ කඩාවැටීම් වලට එක හේතුවක් තමයි එක දිගටම වැඩක් කරගෙන යන්න බැහැ. දැන් අපි දන්න සමහර ළමයි පාඨමාලා හදාගෙන යනවා අතරමඟදී ඒක නතර කරලා වෙන තැනකට ආයි මාරු වෙනවා. ව්‍යාපාර කරගෙන යනවා ව්‍යාපාර කරන ගිහින් අතරමඟදී ආයි නතර කරනවා. ඒකට ඒක අරමුණකට මේක යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි එකක් මතක තියාගන්න අපේ සතිය කියලා කියන එකත් අපි පසු කතා කරමු බටහිර ලෝකයේ සතියත් අතර ලොකු වෙනසක් තිබෙනවා. අපේ මේ සතිය අපිට පාවිච්චි කරන්න පුළුවන් එක පැත්තකින් ප්‍රායෝගික ජීවිතේට. නමුත් මේකේ තියෙන මූලික දර්ශනය තමයි පරමාර්ථය තමයි අපිට නිවන් අවබෝධය සඳහා යන ගමනක්. ඊළඟට අපි හැම වෙලාවක් තුළදීම බොහොම ඍණාත්මක සිතුවිලි. අපි රටක් විදියට ජාතියක් විදියට අපි නැගිටින්න අවශ්‍ය නම් ඒ නැගිටින අවස්ථාවකදී සමහරලාට ගොඩාක් වෙලාවට බලපාන දෙයක් තමයි පෞද්ගලික වශයෙන් බොහොම අසුබවාදී විදියට අපි කියන නෙගටිව් මයින්ඩ්. ඒ කියන්නේ හැම වෙලාවෙම අසුබවාදී විදියට හිතන දේවල්. ඒකට ඒක හේතුවක් වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවා. ඊළඟට අපිට නිතරම අපි ජීවිතය තුළ හරිම පසුතැවිලි ස්වභාවයක් තියෙනවා. මොනවා හරි දේවල් වලට නිතරම පසුතැවිල්ලක් තියෙනවා. අයි සමහර වෙලාවට සමහර ඇත්තෝ කියනවා මොනවා දේවල් තිබුණත්
ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ තනතුරු මිල මුදල් මොන දේවල් තිබුණත් කියනවා හිතට කිසිම සහනයක් නැහැ කියලා. තේරෙනවද? හිතට කිසිම සහනයක් නැහැ කියලා කියනවා. ඒ නිසා බොහොම කනස්සලු ස්වභාවයකින් යුක්තව සමහර ඇත්තන් ජීවිතය ගත කරනවා. සමහර ඇත්තන් ගොඩාක් වෙලාවට අධික ලෙස කෝපයකට පත්වන ස්වභාවය තියෙනවා. තවත් කෙනෙකුගේ කියන දේවල් වලට කන් දෙන්නේ නැතුව ඊළඟට මේ නිතරම කේන්ති සහගත ස්වභාවයකින් යුක්තව ජීවිතය ගත කරනවා. ඊළඟට සමහර ඇත්තන්ට ජීවිතය තුළ තියෙන හරිම තනිකමක් කියන එකක් දැනෙනවා. හුදකලාභාවයේ තනිකම කියන දේවල්. මම මේ කියපු කාරණාවන් මේ සියලුම දේවල් රකිත මහත්මයා අපට අපේ මනසට දැනෙන ලෙඩ. මං කිව්වොත් මේ සාකච්ඡාව නරඹන ඔබ ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ කොතනක ජීවත් වෙලා හිටියත් මේ කියන පොදු ධර්මතාවන් පොදු කාරණාවන් කියලා කියන්නේ මනසේ ප්‍රශ්න ගැටලු. මෙන්න මේ තියෙන ගැටලු සහ ප්‍රශ්න සියල්ලම අපට ඇතිවීම සඳහා හේතුවක් තියෙනවා. දැන් මං කිව්වොත් මේ කීප ප්‍රශ්න සහ ගැටලු සියල්ලම දේවල් එක්ක සමහර ඇත්තන් Tamanගේ මනසට ඇති වෙන දේවල් එක ඒ අය විවිධ තෝරා ගැනීම තමයි සිද්ධ කරන්නේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්නට. එක්කෝ මිනිස්සු හිතනවා මේක යක්ෂ භූතයෙකුගේ ප්‍රශ්නයක්, පිසාචයෙකුගේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ග්‍රහ දෝෂවල තියෙන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් හෝනියම් කරලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ මිනිස්සු සමහරලාට අවිද්‍යාවෙන් මිත්‍යාවට යනකොට අපිට මේකේ මූලය හොයාගන්න යනකොට අපේ මේ ධම්මික හාමුදුරුවෝ සඳහන් කළා අපිට මේක හේතු ප්‍රත්‍ය තුළ හොයාගන්න පුළුවන් කාරණාවක්. දැන් මම කිව්වොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රශ්න අපේ ජීවිතේට ඍජු ලෙසම බලපෑමක් ඇතිලා තියෙනවා. මම කිව්වොත් ඔබ හරියටම හරි. දැන් ඔබ ශ්‍රකිත මහත්මයා ඔබ හිතුවොත් ඔබට මම මේ කියපු දේවල් වලින් මම හිතන්නේ ප්‍රශ්නයක් දෙකක් හරි තියෙන්න පුළුවන්. ඒක අධික පුංචි කෝපයේ වැඩිවීමක් හරි තියෙන්න පුළුවන්. බලන්න මේක සමහර වෙලාවට මේ වගේ දේවල් අපේ ජීවිතයට ඇතිවීම සඳහා ගොඩක් වෙලාවට බලපාන්නට පුළුවන්කමක් තියෙනවා. එක්කෝ අපේ ජීවිතය තුළ ඇතිවෙච්චි බරපතලම ඛේදනීය ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දෙන්න අවස්ථා. ඒක සමහරලාට ඒක පාසල් කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවක් කරන තැනක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෘහ ජීවිතේ වෙන්න පුළුවන්. එක්කෝ පෞලි ජීවිතය තුළ තියෙන අරුබුදයක් වෙන්න පුළුවන්. සම්පුරුෂා බිරිඳ අතර අරුබුදයක් වෙන්න පුළුවන්. දරුවන් එක්ක අරුබුදයක් වෙන්න පුළුවන්. වටපිටා පරිසරයත් එක්ක ඇති කරගත්ත දෙයක් හෝ ආයතනයත් එක්ක අපි ඇති කරගත්ත ගැටීමක් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanගේ රැකියාවක් නැතිකම, කාර්ය බහුලකම, ඊළඟට අපේ ආදර සම්බන්ධතා සහ විවාහයේ දික්කසාදේ වගේ දේවල් ගොඩක් වෙලාවට කැඩලා යෑම, විශ්‍රාම යාම කියලා කියන එකත් මේක බරපතල කාරණාවක්ද අපි බලාපොරොත්තු වෙන වැඩිහිටියන්ටත් මේක බලපාන ආකාරය පිළිබඳව කතා කරන්න. එහෙම නැත්නම් බොහොම Tamanගේ හිතබත්ම සමීපතම කෙනෙකුගේ මරණයක්, අභාවයක්, වෙන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණාවන් එක එක්ක දිගු කාලින වශයෙන් අසනීප තත්යකටපත් වෙනවා. මම මේ කියපු කාරණාවන් ඔබට පැහැදිලි ඇති. එතකොට මේ සියල්ලම තුල තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න අවශ්‍ය කරන මූලික කාරණාව ඇලීමත් එක්ක ගැටීම ඇති කරගත්ත තැන මේ ප්‍රශ්න රාශියක් ජීවිතය තුළ තියෙන නිසා ඔබට බොහොම සැපෙන් සුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන පුංචි කෙටි මාර්ගය තමයි අද අපි මේ ඔබට කියලා දෙන්නේ. පූජ්‍යපාද ආචාර්ය ඔලන්වර්ති චන්දසිරි අපේ ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මම කැමතියි පූජ්‍යපාද ආචාර්ය මිරිස ධම්මික අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා කොහොම පුළුල් වශයෙන් මේ කාරණා විශේෂයෙන් මේ නරඹන අහන අද පොහොය දවසේ පෙහෙවස් සමාදන් වීමට නොහැකිවීම නිසාම ස්වාධීන රූපවාහිනිය සේවය ඉස්සරහා ඔබේ සෝ පහසු හසුනකට වෙලා මේ ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය ධර්මාබෝධ ලබා ගන්න ඔබට තිබෙන ප්‍රශ්න ඔබට දැනෙන ප්‍රශ්නත් අපේ සූදානම් අපේ හාමුදුරුවනේ මේ කාලය තුලදී කළමනාකරණය කරගන්න විමසන්ට. ඉතින් අපේ හාමුදුරුවෝ කරපු බොහොම අනර්ග සහ වැදගත් පැහැදිලි කිරීමත් එක්ක මම මතුවෙන කාරණා කිහිපෙන් කැමතියි. අපිට කාර්ය බහුල ජීවිතය ගැන අපේ හාමුදුරුවනේ. දැන් කාර්ය බහුල ජීවිතය තමයි මම හිතන්නේ පොළොංගාවතේ හාමුදුරුවෝ කිව්ව කාරණාවලදී ප්‍රධාන වශයෙන් එන කොටසක්. එතන මේ තරුණ, බාල, මහලු, වැඩිහිටි මේ හැමෝටම උනත් අද දවසේදී තමන්ගේ රැකියාවත් එක්ක සමහර මේ කොවිඩ් පැනවෙච්ච සීමා මායමුත් එක්ක කාර්ය බහුල වෙලා තියෙනවා. සමහරලාට මානසික වශයෙන් ටිකක් බලපෑම් වැඩි වෙලා තියෙනවා. අපි හඳුනන්නේ කොහොමද අපි කාර්ය බහුල ජීවන රටාවක් ඇතුලේ සතිය පවත්වාගෙන යන්නේ එහෙමනම්? පින්වත් අපේ ස්වාමින් වහන්සේ රකිත මහත්මයාණනි, පින්වත්නි, වර්තමාන කාලය ඊටාම කාර්ය බහුලයි. රකිත මහත්මයාණනි, මේක මේ අපි හදාගත්ත දෙයක්. කර්ණිමෙත්ත සූත්‍රයේ සඳහන් කරනවා බලන ඔබට මතකද කියලා ප්‍රේක්ෂක ඔබටත් මතකයි. අප්ප කිච්ච සල් ලහුක බුද්ධි වචන දෙක මතකයි. අප්ප කිච්ච අල්ප වූ කෘත්‍ය, සල් ලහුක බුද්ධි සැහැල්ලු ඇවතුම් පැවතුම්. අල්ප කෘත්‍ය කියන්නේ වැඩ නොකර ඉන්න එක නෙමෙයි. කාලසටහනකට පිළිවෙලකට අනුව වැඩ නොකර ඉන්න එක නෙමෙයි මේ අල්ප වූ කෘත්‍ය කියන්නේ.
අල්පරූ කෘත්‍ය කියන්නේ මනසින් දැඩිව අල්ලාගන්නේ බැඳගන්නේ ගැටෙන්නේ නැති ස්වභාවයට කළ හැකි වැඩ කටයුතු ප්‍රමාණය පිළිවෙලකට සිද්ධ කරන්න කියන එකයි. බුදුදහම තුළ භික්ෂුවගේ කාර්යභාරය දවස ගත කරන ආකාරය උදේවරුවේ එදා හැටියට දැක්වොත් බුදුරජාණන් වහන්සේ කාලය අනුව පිණ්ඩපාතේ සිද්ධ කළා. ඒ වගේම හිරු බැසගෙන යන්නට පටන් ගත්තට පස්සේ සමාධිය, භාවනාව, සම්මා ප්‍රඥාව ආදී වශයෙන් තමාගේ මඟ සකසා ගැනීමත් අවශ්‍ය තැන අන් අයට පරපටිබද්ධාමේ ජීවිකාතීනේ. මහානාට පස්සේ අන් අය වෙනුවෙනුත් අපි යමත් ධර්ම මාර්ගය තුල සිදු කළ යුතුයි. ධර්ම මාර්ගය තුල සිදු කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් කාලය යොමු කරන්න පුළුවන්. රාත්‍රිය උදා වෙනකොට පෙරයම් කාලයේහි භාවනාවෙන් සක්මණෙන් ධර්ම මනසිකාරය ඇති කරගන්න. ඊළඟට සැතපෙන අවස්ථාව. නැවත හිමිදිරි පාන්දර හිරු නැගෙනකොට නැගිටිනවා කියන සතිය සිහිය පහත ගන්න. මේ විදිහේ පිළිවෙලක් තියෙනවා. ගෘහස්ත සමාජයේ තුලත් ඔබ හිමිදිරියේ පටන් ඔබ කළ යුතු කළ හැකි නිවැරදි මගක කොලේක ලිව්වේ නැති වුණාට පාසල් යන දරුවෝගේ කාලසටහනක් කියලා. නමුත් හිතේ පවතින්න ඕනේ. මේ තමයි මම අද දවසේ කළ යුතු කාර්යභාරය කියලා. අන්න ඒ දේ අවශ්‍ය ආකාරයෙන් ඒවට කටයුතු පිළියෙල කරගෙන ඒ දේවල් නිවැරදි මගක අවශ්‍ය ද්‍රව්‍ය, ධන ධාන්‍ය හා පරිවාර සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ සියල්ලත් එක්කම නිවැරදි මගක සැලසුමක් ඔබට අවශ්‍ය කරනවා. ඒ කල්පකෘත්‍යයි. වැඩ නොකර ඉන්න එක නෙමෙයි. සමහර කෙනෙකුගේ ජීවිතේ බැලුවොත් එහෙම කාර්ය බහුලයි. හැබැයිවටම ධර්මයේ තුල සමාහිත හිත කියන තැනකින් මතුනොත් එහෙම රකිත මහත්මයාණන් ඇහුවොත් එහෙම ඔබට බොහෝම වැඩ කටයුතු කාර්ය බහුලයිනේ. සුපසන්නු හිතකින් සිනාසල කියන්න පුළුවන් කටයුතු නම් ගොඩක් තියෙනවා. හැබැයි හැකිතා දුරට මම මනසින් ගිලන් වෙන්නේ නැතුව මගේ කටයුතු සිද්ධ කරන්න තරම් මට මගේ හිත ශක්තිමත් කරගන්න පුළුවනි. ඒ තමයි සිහිය. ඒ තමයි සතිය කියන එක ඒක ඇති වෙනවා. දැන් සතිය අපි අර ධර්ම මානසිකාරුඳු අපි ඇති කරගත්ත මූලික සිතුවිලි ගොඩනගා ගත්තම රකිත මහත්මයාණන් ප්‍රශ්න කළ දැන් ඔබතුමාලා වර්තමාන සමාජය තුළ බොහෝ කෙනෙක් අහන කතාවක් තිබෙනවා මං හිතන්නේ නිවැරදි ඇති. ජීවත් වෙන්නේ රැකියා කරන්නද රැකියා කරන්නේ ජීවත් වෙන්නද? දැන් සමහර කෙනෙකුගේ ප්‍රශ්නෙත් එක්ක බලන්න සමහර අය රකිත මහත්මයාණෙනි සමහරට රැකියාව අවසානයේ එක හරියට කාර්යාලයේ ගෙදර ගේනවා වගේ. සමහරට ඒක ඇඳ උඩටත් ගිහිල්ලා වගේ. අද කාලේ හැටියට ඔය නවීන උපකරණ ෆෝන් එකේ පටන් ඒ වගේම පරිගණක යන්ත්‍රයේ පටන් කුඩා පරිගණක යන්ත්‍ර ආදී අද හඳුන්වන්නේ ලැප්ටොප්, ටැබ් ආදී වශයෙන් මේවා පවා සමහරට නිදා ගන්න තැනටත් අරගෙන යන තත්යකටපත් වෙලා තිබෙනවා. කාල කළමනාකරණයක් කර ගැනීම අවශ්‍යයි. ඉතින් ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. මට වැඩ ගොඩාක් දීලා තියෙනවා, මේ ඉලක්කයක් තියෙනවා, මේව කරගන්න තියෙන ඔය කිව්වට ඔය කොහොමද කියන එක. මිනිස්සුෙකුට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔබ මොනවා කියලා නමුත් මේක කොහොම හරි කරන්න ඕනේ කියලා ඔබ බැරි දෙයක් හරියට ඔළුවට පටන් ගත්තොත් අත් දෙකට දාගන්න ගියොත් ඔබ අත කඩාගෙන වැටේ. දරා ගන්න බෑ. මනසට බැරි විදියට දරන්න අපහසු විදියට ඒකට අපහසු උනේ සතියයි අවබෝධයක් නැහැ. ඔබට කාලකලමනාකරණයක් නැහැ. ඒ වගේම ජීවිතේ ඒ පිළිබඳව අත්දැකීම් අඩු වෙන්නත් පුළුවන්. ඒ වලට අඩුපාඩුකම් වලට ප්‍රතිකාර අපි කරගන්න ඕනේ. එහෙම නැතුව අපි මනසට බොහෝ කරදර කරන්න ගියොත් මොකද වෙන්නේ? අද කියන වචනයක් තමයි මේවා ආතතිය, දුම්නස, ක්ලමතේ, වික්ෂෝපය කියන. නමුත් ඉංග්‍රීසි වචන තමයි බොහෝ කෙනෙකුට හුරු වෙලා තියෙන රකිත මහත්මයාණන් ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන්, ඇන්සයිටි, ඇන්ග්විස්, ටෙන්ෂන් and then ප්‍රතිඵලය බයිපාස්. කෙටි කාලයක් තුළ දුර්ලභංච මනුස්සත්තා දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතය ඔබ නික්මෙන්න කැමැතිද? ඒ විතරක් නෙමෙයි ලෙඩ දුක් හදාගන්න කැමැතිද? බොහෝ ලෙඩ දුක් වලට හදිසි අනතුරු වලින් සිදුවෙන දේවල් ගැන නෙමෙයි අනිකුත් මේ බොහෝ හදවත් රෝගවල පටන් බොහෝ දේවල් අද දියවැඩියා, ඩයබටික්, කොලෙස්ටරෝල්, අධික මේ රුධිර පීඩනය බොහෝ දේවල් වලට හේතු මේ මානසික තදවීම් තෙරපි මානසිකව අසරණ ස්වභාවයටපත් වෙනවා. මම අසරණයි, මම මොනවා කරගන්නද? අපි පින්වත් ආචාර්ය උලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ තනිකම, පාළුව, දුක්ඛ, දෝමනස්ස කියා ගන්න බැරි තරම් දේවල් දරා ගන්න බැරි වෙන එක, ඉවස ගන්න බැරි වෙන එක, මොනවා කළත් හිතට සතුටක් නැහැ කියන එක, අවසානයේ නිින්ද යන්නේ නැහැ, කුසගින්න දැනෙන්නේ. මොකක්ද ඊට පස්සේ කියන්නේ? පින් සිද්ධ වෙයි. මට මගේ පාඩු ඉන්න දෙන්න මොකක්වත් එපා, ඔක්කොම තියාගන්න. මේ ටික තමයි අවසානයේ නතර වෙන්නේ. මෙන්න මේ නිසා මේ සතිය සිහිය පවත්වා ගන්න
අර කාලකරමනාකරණයයි හැබැයි අර මූලික පසුබිමෙන් නැගිටින්න ඕනේ. දුර්ලභව ලබාගත මනුස්ස ජීවිතය. මම මේ ඔක්කොම කරන්නේ උතුම් වූ ලැබූ මනුස්ස ජීවිතය පාත්ත ගන්න නේද? අන්න එතනින් නැගී හිටින්න. එතකොට මේ රැකියාවද, වෘත්තියද, අනිකුත් යුතුයකන්ද මේ ඔක්කොම දේවල් ඒ අනුව තීරණය කරන්න. මම ජීවත් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. හැබැයි ජීවත් වෙනවා කියන්නේ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ. මොනවා හරි මත් වතුර හරි මත්ද්‍රව්‍ය හරි නපුරුකම් කරලා හරි අන් අයට මොනවා වුණත් කමන්නේ මගේ කටයුතු කරගන්න කියලා හරි. ඒ විතරක් නෙවෙයි සමහර කෙනෙක් හොඳයි කියලා හිතනවා. මේකත් අසතිය ක්‍රියාවක්. ධර්ම මනසිකාරයෙන් තොරව අසතිය ක්‍රියාවක්. මගේ දරුවෝ වෙනුවෙන් මේ දේ කරන්න ඕනේ. මේ වැරද්ද කරන්නේ එක්ක මගේ පවුල වෙනුවෙන් මගේ දරුවෝ වෙනුවෙන් මට නොලැබිච්ච ලෝකෙ පෙන්නන නොලැබිච්ච සැප සම්පත් දෙන්න ඕනේ. ඒ නිසයි මම මේ වැරද්ද කරන්නේ කියන එක නැහැ. ඔබ මේ ජීවිතයේ මනසින් ලොකු විඳීමක් පාප රැස් කර ගැනීමක් පමණක් නෙමෙයි රකිත මහත්මයානි දරුවන්ට සංසාරයට යමක් දෙන්න පුළුවන්. පාපීව දෙන්න පුළුවන්. දරුවෝ తాවකාලිකව සතුටු කරන්නට හැදුවට ඔබ වැරද්දක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතනිනුත් සතිය සිහිය පිහිටව ගන්න දුර්ලභ මනුස්ස ජීවිතය ගැන හිතලා අර අප්පකිච්ච මේ කාර්ය බහුලයි කියන සමාජය තුළ කාලකලමනාකරණය කරගත්තොත් ඔබ කියන විදියට උදේ පාන්දර සමාහයට කිව්වොත් බොහෝ කෙනෙක් අත් දෙකක් නෙමෙයි 10ක් තිබුණත් මේ ටික කරගන්න බෑ කියලා. හැබැයි ඔය කතාව එහෙම කියන්නේ නැතුව මිනිස්සෙකුට කරන්න පුළුවන් දේ ගොඩක් කල්ලා වැරදි වෙනවට වඩා අඩුපාඩු වෙනවට වඩා කීපයක් කරලා හැකිතා දුරට නිවැරදි මගකට යොමු කරගන්න පුළුවනි නම් අන්න එතන ඔබට අහන්න ලැබෙවි මොකද්ද? යමක් බාර දෙන්න පුළුවන් විශ්වාසාන්ත කෙනෙක්. මොකද වැඩක් දුන්නොත් ඒක හරියට කරනවා. අන්න ඒ වගේ විශ්වාසයක් කොයිතරම් වටිනවද? මේකට ගොඩක් බලපානවා සිහිය කියන එක. දැන් මෙතෙන්දී මම වචනයක් යොමු කරන්න කැමති රකිත මහත්මයාණෙනි මේ සිහිය පවතින බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙන ගැඹුරුම ඊළඟ වචනේ තමයි වචන දෙකයි සමාධිය ප්‍රඥාව සමාධිය කියන එක. සමාධිය කියන්නේ හිතේ එකඟභාවය. එකඟභාවය කියන්නේ අර දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතය මේ ශරීරය කියන්නේ පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. අපි ධර්මානිස්කාරය කරමු. දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වෙලා තියෙන්නේ. ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. අපි කොච්චර නිරෝගීව සිටිනවා කිව්වත් මේ ඇඟිල්ලක් ඔසව ගන්න බැරි වුණොත් ඔබට දැනේ නිරෝගීව ඉන්න එක කොච්චර සනීපයක්ද කියන එක. සමහරට අතපය හොඳින් තියෙනවා වගේ පෙනේ. ස්නායුවක් දුර්වල වුණොත් එක පැත්තක් පන්නේ නැති වුණොත් ඒ හැම සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දැන්ටත් ඒ රෝගීව සිටින අය. එහෙම වුණොත් ජීවිතේ මොනතරම් අසරණ වෙයිද? මට මොකද වුනේ කියලා කෑ ගහලා අඬනව පමණක් නෙමෙයි හිතා ගන්න බැරි වෙයි. මෙච්චර කාලයක් සැප කියලා හොයාගෙන ගිහිපු මට මොකද වුනේ කියලා. ඉතින් සමතක කරන්න එපා. ජීවිතේ යථාර්ථය. නිසා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං දුර්ලභ මනුස්ස ජීවිතයක් වගේම පාත ගන්න එකත් අපහසුයි. හැබැයි සතිය සිහිය නැති වුණොත් අර මූලික අවබෝධයෙන් ඔබ වරද්ද ගන්න පුළුවන්. සැප කියලා හොයාගෙන ගිහිල්ලා අවසානයේ රැකියාව කරන්නේ නෙමෙයි. gedara ඉන්න දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා අයට පවා ඔබට කළ හැකි යුතුයකම සිදු කරගන්න බැරි වේ. ඒ නිසා මූලික අවබෝධයෙන් අපි සිහිය පාත්ත ගත්තොත් දැන් හඬන්න වැළපෙන කරුණක් නෙමෙයි මේ වචන තුනට රකිත මහත්මයාණෙනි සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණ ධර්මයට යටත්. ඒක අපි පසුව නැවත සාකච්ඡා කරන්න ඕනේ පුළුවන්කම තිබුණොත් අන්න එතන මේක සුන්දර කතාවක්. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනාවේ වචනයක් මම අහුම්කන් දුන්න උන්වහන්සේ කරුණාවෙන් සඳහන් කළා නෙගටිව් මයින්ඩ් කියන එක. ඒක නිතරම අසුභවාදීව දකින්නමයි කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ උන්වහන්සේ සඳහන් කළා ඒ අදහසත් එක්කත් මේ සතියෙන් බැහැරව ගිහිල්ලා කයින් මනසින් දුක් වෙනවා කියන එක. දැන් අපි මේ සඳහන් කළා වගේ අර යථා භූතම් පජානාති තතු ආකාරයෙන් දැකගත්තොත් ඔය අසුභවාදීව හිතන එක ධර්මානුකූල මානසිකාරයකින් හිතන්න පුළුවන්කමක් ඇති වෙන්න ඕනේ. අවසන් වශයෙන් රකිත මහත්මයාණෙනි බොහෝ කෙනෙක් දැන් බටහිර ලෝක ගැනත් කතා කරානේ. අපි ලංකාවේ ජීවත් වුණාට මුළු ලෝකෙටම ඇරිලා ඉන්නේ. දැන් මේ දරුවෝ අන්තර්ජාලය ඔස්සේ ඉගෙනගෙන ඉන්නේ. මුළු ලෝකයේත් එක්කම සම්බන්ධ වෙලා ඉන්නේ. කෙනෙක් ඇහුවොත් එහෙම මේ උගන්වන සතියයි බුදුරජාණන් වහන්සේගේ දහමයි අනිච්ච දුක්ඛ අනාත්ත ඔස්සේ හැමතිස්සෙම අපිට උගන්වනවද මේ නැති වෙනව දිරාගෙන යනවා මේ අසතියද මේ කියන්නේ කියලා. ඒකට උත්තරේ ඔබට මතක තියාගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසුභවාදයකුත් නෙමෙයි වැඩි අතිශෝක්තියකුත් නෙමෙයි තතු ආකාරයෙන් පෙන්වා දීම. Buddhism is not pessimistic or optimistic but it is realistic. යථා භූතම් පජානාති තතු ආකාරයෙන් දැකගත්ත තැන ඔබ දකිනවා පිදූ මල පර වෙනවා කියලා. හැබැයි ඒකේ සුන්දර බව දැකගෙන
මල පරවෙන්ට මත්තෙන් බුදු පුදට රැගෙන යන්න ඕන කියන තැන සුන්දර බව දකිනවා. අර බැහැයි කියන අර අසුබයෙන්ම කතා කරන එකෙන් බැහැර වෙලා යථාර්ථයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ සිහිය පවත්වන්න ඔබට දැනි පොල් සම්බෝලයි බතිය වුණත් ආහාරය අමෘතයක් වගේ කියලා. තම වැදගත් පැහැදිලි කිරීමක් පූජ්‍යපාද ආචාර්ය මිරිසි ධම්මික අපේ ස්වාමීන් වහන්සේගෙන් අපි මේ පැහැදිලි කිරීමත් සමග සංඝාධිකරණයේදී සතිය වැඩවීම ඒ වගේම ඉදිරි කටයුතු කොහොමද අපි මේ සතිය නිසි පරිදි පවත්වාගෙන සිදු කරන්නේ කියන කාරණා පිළිබඳවත් තවදුරටත් ශාස්ත්‍රීය විග්‍රහයක් ඔබට දැනෙන ආකාරයෙන් ගෙනෙන්න සූදානම් අපේ කරුණී ස්වාමීන් වහන්සේලා දෙපළ සමගින් අපි කෙටි විරාමයක් ලබාගෙන ඉන්න අනතුරුව ඔබ යලිත් සංඝාධිකරණය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය සමගින් පූජ්‍යපාද ආචාර්ය මිරිසි ධම්මික අපේ ස්වාමීන් වහන්සේ වගේම පූජ්‍යපාද ආචාර්ය ඔලකනවත්තේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේගේ පැහැදිලිවමින් අපි අද සංඝාධිකරණය තුළදී සාකච්ඡාවට සංවාදයේ නිරතව සිටින්නේ. මම කැමති රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍යපාද ආචාර්ය ඔලකනවත්තේ චන්ද්‍රසිරි අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න අපි හාමුදුරුවනේ දැන් අපේ ආචාර්ය ධම්මික ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම ඉදිරි පියවර. අපේ හාමුදුරුව මේ කාල සීමාව දැන් 20 අවුරුද්ද අධ්‍යාපන ශාස්ත්‍රය සහ දුවදරුවන්ගේ පැත්තෙන් ගත්තත් විශ්වවිද්‍යාලය දක්වාම අර හුරු පුරුදු පාසලේ වටපිටාව යාළු මිත්‍ර ඇසුර ක්‍රීඩා පිටිය මේවා ටිකක් සීමා පැනුණු අවුරුද්දක් අපේ හාමුදුරුවනේ. පහසුකම් තිබෙන ප්‍රදේශවලදී ඔන්ලයින් අධ්‍යාපනය එහෙම නැත්නම් අධ්‍යාපනය කෙදෙට්ට සීමා වුණා. සමහර තැන්වලදී අධ්‍යාපන අවස්ථා රටේ සමහර ප්‍රදේශවලට ටිකක් දුෂ්කර වෑයමක් වුණා. විශ්වවිද්‍යාලයටත් මේ කාරණා පොදුයි. අපේ හාමුදුරුවනේ දැන් මේ අධ්‍යාපනය ලැබෙන පිරිස දුවදරුවන් ඇතුළු විශ්වවිද්‍යාලය දක්වා අපේ හාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලය නිසාම මේ සතිය පිහිටවාගෙන සතිය පවත්වාගෙන යාම අධ්‍යාපන ක්ෂේත්‍රය වැදගත් වන්නේ කොහොමද? මේ බලන අම්මලා තාත්තලාත් මේ කාරණා වැදගත් වෙයි තමන්ගේ දුවදරුවන්ගේ මානසික මට්ටම පවත්වාගෙන යන්න. ඔව් අත වශයෙන්ම දැන් අපි මේකේ මූලික සාකච්ඡාවේදී අපේ ධම්මික ස්වාමීන් වහන්සේ අවසානයේ සඳහන් කළේ මිනිසෙක් පොල් සම්බෝලයි බතුයි කාලා හරි සතුටින් ඉන්න පුළුවන් නම් ඒ දේ පමණයි. එතකොට තව කිව්වොත් මම මේ විදිහට රජෙක් වුණත් ලෙඩෙක් නම් වැඩක් නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ මානසික වශයෙන් ඉතාමත්ම හොඳ ස්වභාවයක්. මේ රකිත මහත්මයා ඔබ අවසානට අහපු ප්‍රශ්නේ හරි බොහොම මට දැනෙන ප්‍රශ්නයක්. හේතුව මොකද මේ පහුගිය දවස්වල මම විශ්වවිද්‍යාලයේ තාම අපේ විශ්වවිද්‍යාලයට ආපු නැති ළමයි ඉන්නවා විශ්වවිද්‍යාලයේහි. එතකොට ඒ ළමයින්ට අන්තර්ජාලයෙන් Zoom තාක්ෂණය හරහා අපි විශ්වවිද්‍යාලය ඉගෙනීම කරන මම පළවෙනි වසරේ ළමයින්ට මේ දවස්වල උගන්වනවා. ළමයි 425ක් ඉන්නවා සම්බන්ධ වෙලා. මට පේන හැමදාම මේ Zoom තාක්ෂණයේදී උගන්වනකොට ඒ ළමයි හැම වෙලාවෙම ඒකේ අර අපි chat කරනවා කියලා කියන එකේ ලියනවා එක අදහස් ලියනවා. එතකොට මේ ලියන දේවල් වල අපිට පේනවා බොහෝ දේවල්. ඒ කියන්නේ මට එපා වෙලා තියෙන්නේ මම අත්හැරලා දාලා යන්න හිතෙනවා මට වහ බොන්න හිතෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් දේවල් ළමයි ලියනවා. ඒ නිසා මම ඒ ළමයින්ට පොඩි ප්‍රායෝගික පොඩි ක්‍රියාකාරකමක් දුන්නා. ඒත වශයෙන්ම දිගු කාලින වශයෙන් අන්තර්ජාලයේදී ඉගෙන ගැනීමේදී විෂය උගන්වන සිංහල. හැබැයි මම ඒකේ ඇකඩමික් රයිටින් කියලා කොටසකට කොහොමද යමක් ශාස්ත්‍රීය ලේඛනයක් විතර ලියන්නේ කියන එකට පොඩි ළමයින්ට ගෙදර ඉඳලා තාම විශ්වවිද්‍යාලයට මේ ළමයි ඇවිල්ලා නැහැ. හැබැයි උගන්වනවා අපි. එතකොට ඒ ළමයින්ට දුන්නා දිගු කාලින වශයෙන් අන්තර්ජාලයෙන් ඉගෙන ගැනීමේදී කිසියම් විද්‍යාර්ථයෙකුට ඔහුට ඇති වෙන මානසික වශයෙන් ඇති වෙන පීඩනය ආතතිය ඒ කාණ්ඩ පිළිබඳව සහ ඒ වගේ තියෙන ප්‍රතිපාක පිළිබඳව ලියන්න කියලා. ඉතින් ළමයිට පොඩ්ඩක් දැනෙනවනේ. ඒතර මට පුළුවන්කමක් තියෙනවා ඒ හරහා ළමයිගේ තොරතුරු ගොඩක් දේවල් එකතු කරගන්න. ඉතින් මම කියන්නේ ගියේ මේ බහුතරයක් දෙන අපිට පේනවා මේ ළමයි ඒ විදිහට දැඩි ලෙස පීඩාවකට පත් වෙලා ඉන්නකොට එකක් තමයි ඒකට හේතුව අපේ නායක හඳුනන්නේ මේ පුංචි කාලේ ඉඳලම අපිට මේ සතිය කියලා කියන කාරණාව රකිත මහත්මයා පුංචි කාලේ ඉඳලම මේක අපිට පුහුණුවක් නේ අපේ ජීවිතේට. දැන් අපි ඇත්ත වශයෙන්ම අපේ අම්මා කෙනෙක් ගර්භණී වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුළ අපි කියන්නේ අම්මා කෙනෙකුගේ කුසට කලලයක් හට ගන්න අවස්ථාව පටමන් කලලං හොති කලලා හොති අබ්බදා කියලා අපේ සංයුතනික ඉන්දක සූත්‍රයේත් මේ අම්මා කෙනෙකුගේ කුසෙහි කලලයක් හටගෙන ඒක ක්‍රියාත්මක වන ආකාරය වර්ධනය වෙන ආකාරය තියෙනවා. එතකොට මම ඇත්ත වශයෙන්ම යෝජනා කිරීමක් කරන්නේ මේ සතිය එහෙම නැත්නම් සිහි කල්පනාව. ඒ වගේම ඊ타මත්ම විමසෙන් නුවණින් යුක්තව සති සම්පජන්‍ය කියන වචනේ තමයි නිවැරදි විදිහටම අපිට පාවිච්චි කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒකට මේ ගර්භිණී කාලේ ඉඳලම කියන්නේ අම්මා කෙනෙක් ගර්භිණී තත්ත්වයට පත් වෙලා ඉන්න කාලේ ඉඳලම අම්මා සතිය පුරුදු කරන්න ඕනේ.
අම්මා සතිය පුරුදු පුහුණු කිරීම කුසේ ඉන්න දරුවට ඒක ඍජු ලෙසම බලපෑමක් ඇති වෙනවා. මම හිතන්නේ අපි ඒ කියන්නේ බෞද්ධ රටක් විදියට අපි මෙන්න මේ කියන ඇත්ත தත්ත්වය දැකලා මේ දර්ශනීය දැකලා ඉවරලා අපි එතෙන්ට පුරුදු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හේතුව දැන් ওই බටහිර ලෝකයේහි අපේ නායක හඳුරුත් දන්නවා අපි දෙන්නටම අත්දැකීම් තියෙනවා. දැන් මේ බටහිර ලෝකයේ තිබෙනවා මේ සතිය පුහුණු කරන්න කියලා කියන මයින්ඩ්ෆුල්නස් කියලා කියන වචනේ කට පාවිච්චි කරන්නේ. ඒවා ප්‍රොජෙක්ට් විදියට යන්නේ. ඒවා ප්‍රොජෙක්ට් විදියට කියන්නේ ව්‍යාපෘති විදියට. ඒතර මට එකක් අන්තර්ජාලයේදී හම්බුණා මැක් මයින්ඩ්ෆුල්නස් මේක වෙලඳ දැනීමක් නෙමෙයි. නමුත් මැක් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ ඒකට බ්‍රෑන්ඩ් නේම් එකක්. ඒ කියන්නේ ඒ විදියට බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගෙන වෙලඳ නාමයක් හදාගෙන ඒක සල්ලි වලට විකුණනවා. වහන්න කොයිතරම් දුරට මේක අලවි කරන භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවද කියලා. දැන් බටහිර ලෝකයේහි විවිධ කඳවුරු සහ පිනායකරු දන්න කැනඩාව වගේ රටවල් වල සිරමැදිරි වලට ගිහිලා භාවනාව පුරුදු කරන්න ගියාට පස්සේ නමුත් අපිට දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර හිතේ තියෙන දැන් අතන තියෙන ගොඩක් වෙලාවට తాවකාලික වශයෙන් අර ආත්මතිය නැති කරලා පීඩනේ නැති කරලා ඒ తాවකාලික වශයෙන් තමයි ඒ ලබා දෙන වින්දනේ තියෙන්නේ. බෙහෙත් පැත්තෙන් ගන්න දේ තමයි. මොකද බුදුරජාණන් වහන්සේගේ සතිය කියලා කියන්නේ අර කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා හිත සමාධියකට ගිහිලා ඒ සමාධිය තුළින් ප්‍රඥාව දකින්න තමයි ධර්ම අවබෝධ කරන්න තමයි මේ මාර්ගය සකස් කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා දැන් ඔය මේ භාවනාවට ගියපුවාම දැන් Hindu ක්‍රමය තුළ කියන්නේ ප්‍රාණයාම වගේ Hindu ක්‍රමවල ඒ විදිහට තියෙනවා. යෝග ක්‍රමවලත් මේ භාවනාව කිසියම් දෙයක් තියෙනවා. දැන් අපි දන්නවා දැන් යෝග භාවනාවන් කරන ගොඩක් දෙනෙකුට උන්ට යම් ආකාරයක කායික සහ මානසික වශයෙන් යම් සමබරතාවක් තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඒක කරන්න එපායයි කියලා නෙමෙයි මම අදහස් කරන්නේ. නමුත් අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපේ නායකහරු සඳහන් කළ ආකාරයකට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට තමයි අපි මේ යොමු වීම කියලා කියන එක තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි මං සඳහන් කළානේ කවුරු හරි කෙනෙකුට Tamanගේ ජීවිතයේ තුළ මොනවා හරි අහිමි වීමක් යදී Tamanට දැඩි ලෙස මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඒකට අහිමි වීම තුළ. එතකොට දැන් අපිට අපේ ධර්මයේ තුළ සතිය පුහුණු කරලා සමාධියට අපි ඇති කරලා අපි එතනදි කියලා දෙනවා එතන තියෙන්නේ අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණ. කියන්නේ අපිට මම මගේවත් බාහිර දෙයක්වත් ග්‍රහණය කරගන්න දෙයක් ඇත්තේ නැහැ. මේ සියල්ලම ශනියක් පාසා පවතිනවා, මේ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ ධර්මතාව තමයි තියෙන්නේ. එතකොට මේක තමයි අපි පුංචි කාලේ ඉඳලම අපි අවබෝධයක් ඇති කරන්නේ. එතකොට එතනදී ඒක සමහර කෙනෙක් හිතනවා නම් අර මේවා දුකයි ඒක නෙමෙයි. මේ දුකයි කියලා කියන කාරණාව මේක ඇත්ත තත්ත්වයක් තුළ දකින්න ඕනේ. එතකොට දැන් ඇයි අපිට එතකොට පාසල් ළමයින්ටත් වැඩිහිටියන්ට විශේෂයෙන් අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට ඇයි මේක අපිට අවබෝධ කරගන්න බැරි? හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ඊ타මත්ම වටිනා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මම සංක්ෂිප්තව සඳහන් කරන්නම් විනාඩි 2කින් විතර කාලෙ මදි නිසා. එකක් තමයි මේ මක්කට කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මක්කට කියලා කියන්නේ වඳුරා පිළිබඳව සඳහන් වෙන එක. මේ වඳුරා කියන කතාවේදී පැහැදිලි කරන්නේ හිම්මත් ප්‍රදේශයට මේක සංක්ෂිප්තව කිව්වොත් මේ වැද්දන් යන වඳුරු අල්ලගන්න. ගියපුවාම වඳුරු අල්ලගන්න අවශ්‍ය වුණාම වුන් කරන්නේ ලාටු තමයි ගස්වල සකස් කරන්නේ. මේ නොහික්මුණු වඳුරෝ ගිහිල්ලා අර ලාටු වලට අත තියනවා. එතකොට අත ඒකට ඇලෙනවා. ඒ අත ගන්න අනිත් අතින් ගන්නවා. ඒ විදිහට අත් දෙකයි කකුල් දෙකයි මොහොනින් ගන්නවා. පස් තැනකින්ම එතන අල්ලා ගැනීමක් කරනවා. එතකොට මෙතනදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ Tamanට පියපක්ෂයෙන් වරම වෙච්චි ඒ විෂය තුළ හැසිරෙන්න කියලා කියනවා. ඒක පැහැදිලි කරන්නේ අපිට දීලා තියෙන්නේ මේ පංචේන්ද්‍රයන් වලට අපි ග්‍රහණය කරගන්න දේ. අන්න ඒක තමයි ඊටාමත් වටින්නේ. ඒකට සති සම්පජඤ්ඤය තුළදී අපි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ මේ මොහොතේදී මම මොකද්ද කරන්නේ? මම මොකද්ද ගත යුතු වන්නේ? අපේ ප්‍රශ්නේ තියෙන එකයි. අපි ගත යුතු වන්නේ මොකක්ද? බැහැර කළ යුත්තේ මොකක්ද? තව පැත්තකින් ගත්තොත් එහෙම කුසලයේ මොකක්ද? අකුසලයේ මොකක්ද? තව පැත්තකින් ගත්තොත් පින මොකක්ද? අකුසලයේ මොකක්ද? හොඳ මොකක්ද? නරක මොකක්ද? මේක ගත යුතුද නැද්ද? මෙන්න මේ කියන විමසුම් නුවණ ඇති කරගන්න බෑ. මොකද අපි කලබල වෙලා නැතින හිත ගොඩක් වෙලාවට. ඒ නිසා අපිට ඒ සිහි කල්පනාව එකපාරටම අපිට පිහිටව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අර පුංචි කාලේදී මෙදි වයසේදී අපි පිහිටවගෙන යනකොට එතකොට අපිට සමහර වෙලාවට අපිට මේ ඉන්ද්‍රියන් හරහා ග්‍රහණය කරගන්න දේවල් අපි ගොඩක් දේවල් අපි ග්‍රහණය කරගන්නවා. ඒකට මේ ගොඩක් දේවල් ග්‍රහණය කරගත්තාම මේක කැඳැලියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මානසික වශයෙන් දැඩි පීඩනකාරී ස්වභාවයක් හිතෙනවා. අර හොඳ විමසුම් නුවණක් තියෙනකොට පැහැදිලි නුවණක් තියෙනකොට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. මේකේ රකිත මහත්මයා මේ සූත්‍ර දේශනාවක් තියෙනවා ගෙදරින් ඔබ කියවන්න මගේ මතකයේ කිංසුකෝපම සූත්‍ර දේශනාව.
ඒකෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිහිය කියලා කියන එක, සතිය කියලා කියන එක දොරටු පාලයකට තමයි උපමා කිරීමක් කරන්නේ. ඒ දොරටු පාලයකට උපමා කිරීමක් කරන්න හේතුව මොකද? මේක ලොකු දීර්ඝ විස්තරයක් සූත්‍රයක් තියෙන එකක්. කිසියම් දොරටු පාලකෙක් ඉන්නවා රාජධානියක. එතකොට මේ රාජධානියේ ඉන්න දොරටු පාලකයා බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. එයා දන්නවා ඇතුළට එන්නේ කවුද, පිටට යවන්නේ කවුද, කිඳමන්න සියලුම කරනවා. ශීඝ්‍ර ලෙස දූත පිරිසක් එනවා. ඇවිල්ලා අහනවා මේ නගරේ අහවල් තැනට මට යන්න ඕනේ. රජතුමා ඉන්න තැනට යන්න ඕනේ. ඔහු නිවැරදි ආකාරයකට අර අය පිරිස හඳුනාගෙන ආදාළ තැනට යොමු කිරීමක් කරනවා. මම කෙටියෙන් සඳහන් කළේ මෙතනදී බුදුහාමුදුරුවෝ මේ සතිය කියලා කියන එක, සිහිය කියලා කියන එක ඊ타ත්ම දක්ෂ දොරටු පාලකයෙකුට යොමු කිරීමක් කළා. අපිට තේරෙනවා එතකොට නිකන් දොරටු පාලකෙක් මේ ප්‍රඥාවන්ත දොරටු පාලකෙක්. ඒ නිසා අපේ මනස කියලා කියන්නේ, සිහිය කියලා කියන්නේ ගත යුත්ත මොකක්ද, නොගත යුත්ත මොකක්ද කියලා කියන එක අපි හරියට තේරුම් ගත්තොත් හොඳ ක්‍රියේටිව් මයින්ඩ් එකක්. අපි කියන්නේ නිර්මාණශීලී මනසක් ගොනු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි අද සංඝාධිකරණය තුළදී සතිය පවත්වා ගැනීම හා සම්බන්ධව ඔබව දැනුවත් කරමින් සිටින ඉතා වැදගත් කරුණු කාරණා ගණනාවක් අපි මේ තුළ සාකච්ඡාවට සංවාදයට භාජනය කරනවා. ප්‍රායෝගික ජීවිතයට බලපාන තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අපිට ලැබෙන කාල සීමාව යටතේ අපි සාකච්ඡාවට සංවාදයට ඔබව දැනුවත් කරන්න සූදානම්. අපි සංඝාධිකරණය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය සමග රැඳී සිට අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. ඒ විරාමයෙන් අනතුරුව තවදුරටත් මේ කාරණා ඔබේ නිවසටම අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ යලිත් සංඝාධිකරණය ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය සමගින් අපේ අද දවසේදී පූජ්‍යපාද ආචාර්ය පිරිසේ ධම්මික ස්වාමීන් වහන්සේ වගේම පූජ්‍යපාද ආචාර්ය ඔලගනවතේ චන්ද ස්වාමීන් වහන්සේ සමගින් සංඝාධිකරණයේ සාකච්ඡාවේ සංවාදයේ නිරතව සිටින්නේ. අපේ පූජ්‍යපාද ආචාර්ය පිරිසේ ධම්මික ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ මේ අපේ ඔලගනවතේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්කම වැඩිහිටියෝ මේ අපේ ජීවිතය ඇතුලේ අපි යම්මාකාර තරගයක ඉන්නවා. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම සමාජ මට්ටම පවත්වා ගන්නට, ආර්ථිකය පවත්වා ගන්නට, වාහනේ සාපේක්ෂව මිත්‍රයාගේ වාහනයට අසල්වැසියාගේ වාහනට වඩා කොහොමද ගේ කොහොමද කරගෙන යන්නේ, දරුවන්ගේ අධ්‍යාපනය සාපේක්ෂ තරගයක නිරත වෙලා ඉන්නේ. අපි හඳුන්නේ වැඩිහිටි පිරිසට කොහොමද මේ සතිය පවත්වාගෙන යාම එදිනදා කාර්යබහුලය කියලා අපි මේ පැහැදිලි කරන ජීවිතය ඇතුලේ සාර්ථක කරගන්නේ. අප පින්වත් ඔලුගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ, ඒ වගේම රකිත මහත්මයාණනි, පින්වත්නි, රකිත මහත්මයාණනි, මට මෙහෙම අදහසක් පවසන්න තියෙනවා. මටත් තරංගයක් තියෙනවා. හැබැයි කාත් එක්කවත් නෙමෙයි, මගෙත් එක්කම. මොකක්ද ඒ තරංගේ? අද දවසට වඩා හෙට දවසේ ඊළඟ මොහොතේ හොඳ භික්ෂුවක් වෙන්න, හොඳ අයෙක් වෙන්න. මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පච්චවෙක්කන ප්‍රතිවේක්ෂා කරන්න. ඒ කිව්වේ තද ඇලීම් ගැටීම් දුක්ඛ දෝමනස ඉදිරියේ කොහොමද මේවා ධර්මානුකූල මානසිකින් සංසිඳවන්නේ කියලා ඔබ ඔබේ හිතත් එක්ක අවදීන් ඉන්න. අපිට තරඟ තියෙන්න ඕනේ අනිත් අයත් එක්ක වඩා අපේ හිතේ සන්තුෂ්ටියෙන් සැනසෙල්ලෙන් ඉන්න තමා තුළමයි. එහෙමනම් අන්න එතෙන්දී ඒ අදහස මගේ හිතේ ඇතිවන දැඩි ආසාවන්, මේ දැඩි ආසා අභිජ්ජා කියන වචනේ දැඩිව දකින්න ඕන. නැත්නම් ඉගෙන ගන්න දරුවෙකුට රැකියාවෙන් වෘත්තියෙන් දියුණු වෙන්න හදන කෙනෙකුට ගියක් දොරක් හදාගන්න ධර්මානුකූල ඒ අයට එපා කියන එක නෙමෙයි. දැඩි ආසාව. Tamanට විපතක් වෙන, කරදරයක් වෙන්න, පස්පව් දසකුසල් සිද්ධ කරමින් කෙසේ හෝ මගේ කටයුතු සිදු කරගන්නවා කියන තැනක තමයි. Taman ওই ලෙඩ දුක් වලට හේතුන Tamanගේ කායික නිරෝගී සුවයත් මානසික නිරෝගී සුවයත් අමතක කරලා, gedara dore පවතින සන්තුෂ්ටිය සැනසෙල්ලත් නැති කරලා අරමුණු වෙනුවෙන් දැඩිව යන්න හදනව නම් අන්න ඒක තමයි මේ අභිජ්ජා කියන වචනයෙන් අපි සඳහන් කරන විශේෂයෙන් වැඩි හිටියන්ට ඒක ගැලපෙනවා. සමහර අයත් කියන්නේ දැන් ගෙදරින් ඇහුනොත් එහෙම අපිට විහාරයකට යන්න වෙලාවක් නැහැ. ඥාතීන් වෙනුවෙන් යුතුයකමක් කරන්න, දරුවගේ පාසලට යන්න. ඔබ දන්නේ නැහැ. මම මේ ඔක්කොම කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. මම මේ රැකියාව කළ මුදල් ටිකක් හොයාගෙන, ගේ දොර හදාගෙන, යාන වාහනයක් අරගෙන අරගොල්ලන්ට තියෙනවා, අපිට විතරයි නැත්තේ. මෙන්න මේක ජය අරගෙන ඕගොල්ලන්වත් තැනකට ගේන්නේ මම මේ උත්සාහ කරන්නේ. ඔය අදහස එනවා. හැබැයි ඔබ ඔය මොනවා සිද්ධ කළත් පෞල් පරිසරය තුළ මේ ජීවත් වෙන කෙටි කාලය තුළ ඔබට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. නමුත් ඕනම මොහොතක් අවසන් හුස්ම පොද විය හැකි බව ඉතා පැහැදිලි. එහෙමනම් ඔබ ජීවිතය පවත්වන්න ඕන, සිහිය පවත්වන්න. හැබැයි ඒ තුලින් ඔබ පවත්නා සන්තුෂ්ටිය සැනසෙල්ල අපිට පුළුවන් ද හැකිතා දුරට පවත්වා ගන්න කියන අදහසත් එක්ක ඔබ නැගී සිටින්න. අන්න එතෙන්දී මේ වැඩිහිටියන් තුලත් කවුරු තුලත්
වර්තමානයේ පවත්නා කියන තරංගයට අපි හිතන්න පටන් ගන්නවා. අර ඔබතුමා මුලින් සඳහන් කළා අපි දේශනා කළා වගේම අර යන්තම් මාත්‍ර වූ පොල් සම්බෝලයි ආහාරය වුණත් අමෘතයක් වගේ රාජභෝජනයක් වගේ දැනෙන්නේ අර gedara තුල පවුල තුල පරිසරය තුල පවතින සන්තුෂ්ටියත් එක්ක. මොකද gedara සන්තුෂ්ටියේ සැනසෙල්ල නැතිනම් ඔබ එළියට බැස්සට පස්සේ මහමගදී හැසිරෙන විදිය පොදු රථයක ගියත් ඔබ වාහනයක් පදවගෙන ගියත් ආයතනයේදීත් ඔබ මුහුණ පාන ස්වභාවය ඔබේ සිතුවිලි වෙනස් වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම කැළඹුණු පරිසරයක් ඔබට නිර්මාණය වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ ධර්ම කරුණු සිහිපත් කරාම රකිත මහත්මයාණෙනි දැන් සතිය සිහිය කියන තැනට එන්න අපිට අවශ්‍යයි දැන් සමාධිය කියන එක. සමාධිය කියන්නේ කුසලාරම්මණයන් කෙරෙහි හිත නොබිද ගන්න නැතුව පීඩා ගන්න නැතුව සවිගාතං සපරිලාහං ස උපායාසං කායිකව මානසිකව ලොකු දැඩි අපහසුතාවයකටපත් වෙන්නේ නැතුව මානසික ව්‍යාකූල තත්යකටපත් වෙන්නේ නැතුව පිච්චෙන දැවෙන රත් වෙන එක තැනක ඉන්න බෑ මට මොනවා කළ සන්තුෂ්ටියක් නැහැ මේ ආදී වශයෙන් මේ කායික මානසික රෝගී ස්වභාවයෙන් බැහැර වෙලා සමාහිත හිතක් පවතින්න ඕනේ මේක තමයි සමාධිය ඔය සමාධිය පහසුවෙන්ම සතිය පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති මෙන්න මේ සමාහිත හිත ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් මේ ධර්මයේ තුල පවසන දේත් ඔබේ ජීවිතයේ එදිනෙදා රට තුලින් ජීවිතෙන් දකින්න දේත් ඔබ සිහියට ගන්නවා දැන් රකිත මහත්මයාණන් දැන් මේ කොවිඩ් ගැටලුවත් සමග පවසන බොහෝ දේවල් ගැන සෞඛ්‍ය ආරක්ෂිතා වෙන්න කියලා බොහෝ කෙනෙකුට කියනෝනේ සිහියක් නෑ වගේ කටයුතු කරනවා කියලා. අපි මුලින් මෙතෙක් සඳහන් කළා වගේ දුර්ලභ මනුස්ස ජීවිතය පාත්තා ගැනීමේ අපහසුව ඔබට උපතක් දීපු දෙමව්පියෝ විවාහනම් ස්වාමියාගේ ඉඳ දරුවෝ මේ උතුම් ජීවිතයේ ධර්මාබෝධය මේ සියල්ලත් එක්ක බලනකොට එහෙමනම් මේ සෞඛ්‍ය ආරක්ෂිතවත් පවත්වාගන්නේ කුමටද කියන තමාගේ හිත තුළට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙන්දී මම ඔබට ආරාධනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ මේ මගට එන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනා නැවත උදාහරණයට අරගෙන උන්වහන්සේ සඳහන් කළ අර මක්කට සූත්‍රය වගේම එහිම ඊළඟ සඳහන් කරනවා ඔබ කල්පනාකාරීව වැඩ නොකරොත් ලච්ඡති මාරෝ ඕතාරං ලච්ඡති මාරෝ ආරම්මන මරුවට වසඟ වෙන්න පුළුවන් මරුවට අරමුණක් වෙන්න පුළුවන් ඔබම දන්නේ නැහැ තරගය තුල ඔබ නොදැනුවත්වම මොනවද මම මේ දුවල අල්ලගත්තේ මහ ගිනි ගොඩක් මතනේ නතර වුණේ කියලා පසුතැවෙන්න පුළුවන්. එහෙම වෙන්න නැති වෙන්න ධර්මානුකූල අදහසින් සතිය පාත්ත ගන්න. පූජ්‍යපාද ආචාර්ය ඔලගනාත චන්ද්‍රසිරි අපේ ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමත් එක්කම බොහොම ප්‍රායෝගික කාරණා ගණනාවක් අපි අද සංඝාධිකරණයේදී සාකච්ඡාවට භාජනය වෙමින් ඉන්නවා. දැන් සිහි කල්පනාවෙන් වැඩ කටයුතු කිරීම හා සම්බන්ධ ලැබෙන උපදෙස් කොහොමද අනුගමනය කරන්න කියන දේ සම්බන්ධව අපේ හාමුදුරුවෝ මම හිතන්නේ මේ කොවිඩ් ආශ්‍රිත කාලේ වඩාත්ම හොඳ කාලය අපිට. කියන දේවල් මිනිස්සු කොච්චර දුරට පිළිපදින නැද්ද කියන අපි අත්විඳින කාලයක් මේ. අපේ හාමුදුරුවනේ අවුරුද්දක් ගෙවෙන වෙලාවේ අර කියන රැකියාවේ තියෙන පීඩනය නැත්තම් වසරක් පුරා වැඩ කරලා ටිකක් අපි යම් ආකාර කාර්යබහුල ජීවිතෙන් මිදෙන්න ඕනේ කියලා තරුණ පිරිසත් එකතු වෙලා ටිකක් සතුටු වෙන කාලයක් මේ. සමහරවිට නීතියට උපදෙස් වලට පටහැනිව මේ කටයුතු සිදු කරන කාලයක්. අනෙක් පැත්තෙන් ගෙදර බලා ගන්න තමන්ගේ බිරිඳ, තමන්ගේ මව් දෙමව්පියෝ, එහෙම නැත්නම් දුවදරුවන්ට වඩා ටිකක් තනිව නැත්නම් තමන් පිරිසක් එක එකතු වෙලා සතුටු වෙන්න උත්සාහ කරන බවකුත් අපි දකිනවා අපේ හාමුදුරනේ. කොහොමද මේ පවුල ඇතුළේදී පවුලේ තරුණ පිරිස වෙන්න පුළුවන් තමන්ගේ දුවදරුවොත් එක්ක පවුල අභ්‍යන්තරයේදී මේ සතිය පවත්වා ගන්න කියන දේත් අපිට මිනිත්තු 5ක විතර කාලයක් ඇතුළත මම කැමති විමසන්නට. ඔව් තාමත්ම මේ වටිනවා මොකද හේතුව රකිත් මහත්මයා මේ ප්‍රායෝගික නිදර්ශනයක් මම කියන්නම් පහුගිය දවසක මාව දන්නා දරන ඊ타මත්ම උසස් පෙළේ නිලධාරියෙක් එතුමා තමන්ගේ ස්වාමි තමන්ගේ දියණියත් මේ ස්වාමි මේ බිරිඳත් සහ දරුවන් එක්ක ඔහු අවුරුදු 15ක 18ක විතර වගේ විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක් තාමත් ඉන්නවා. ඒ අයත් එක්ක මෙයාගේ ලොකු සම්බන්ධකමක් තිබුණේ නැහැ. හැබැයි අවසානයේදී ඔහුට දැඩි විශාල ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා. වෘත්තීය වශයෙන් ඒ වෙලාවේදී ඔහු මට කියපු කාරණාව තමයි හඳුරන්නේ මේ අපි සියල්ලම අනිත්‍යයි කියන සංකල්පය තුළ ඉන්නවා. නමුත් මට තේරුණා මම මොනතරම් මිනිස්සු ආශ්‍රය කළත් අන්තිමට ඉතුරුනේ මගේ බිරිඳයි දරුවෝ ටික විතරයි කියලා කිව්වා. මේ ඇත්ත తত্ত্বය මේ යථාර්ථය අපි හොඳට දකින්න ඕනේ. හේතුව මොකද මේ අලුත් අවුරුද්ද කාල පරිච්ඡේදය තුළ උනත්
දැන් අපි දෙනම වහන්සේට මේක මම හිතන්නේ අවසන් කරගන්න අමාරු නිසා මම කෙටියෙන් සඳහන් කරන්නම්. අර ආනාපාන මේ කායානුපස්සන භාවනාව සතර සතිපට්ඨානයේ තිබෙන පළවෙනි කොටස කායානුපස්සන භාවනාවේදී සඳහන් වෙන රකිත මහත්මයා පළවෙනි එක තමයි මේ ආනාපාන පබ්බේ කියලා සඳහන් කරන එක ආස්වාස ප්‍රස්වාස කිරීම පිළිබඳව තියෙන එක. ඇත්ත වශයෙන්ම ඒක දැන් අපිට මෙතනදී පැහැදිලි කරගන්න බැරුණත් නමුත් නියම ධර්මානුකූලව කවුරු හරි කෙනෙක් යෝගාචරයන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒක හරියට මෙහෙවොත් අපි කෙටියෙන් ගත්තොත් අපි ආස්වාස ප්‍රස්වාස කිරීම හුස්ම ඉහළට පහළට ගැනීම කියලා කියන එක බොහොම ලේසියෙන් පහසින් කරන්න පුළුවන්. හැබැයි ඒක මේ හරි සිහි කල්පනාකම යුක්තව ආරම්භණයක් ඇති කරන එක කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපිට පුරුදු පුහුණු කරගන්නට පුළුවන්කමක් තියෙනවා නම් gedara ඉන්න අය දවසකට අඩුම තරමින් විනාඩි 5ක් 10ක්වත් පුහුණු කරගෙන ගියොත් එහෙම කාලයක් යනකොට Tamanගේ මනස මේකට හොඳටම හුරු වීමක් සිදු වෙනවා. අපි ඉරියාපත භාවනාව කියලා එකක් තියෙනවා කායානුපස්සන භාවනාව. ගටේ තිතේ නිසින්නේ මේ ආදි වශයෙන් අපි යන්නේ තැන් ඉඳ ගන්න තැන් කන බොන තැන් ඊළඟට මල පහ කරන තැන් මේ සියල්ලක්ම තුලින්ම මේ ආනාපාන සති කායානුපස්සන භාවනාවේ මුල් කොටස තුල මේ යහපත් සමාජයක් ප්‍රායෝගික වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන ඉතාමත් හොඳ ශක්තිමත් පදනමක් අපිට සකස් කරලා දෙනවා. මම කියන්නේ ඒ තරම් මහා වටිනා දෙයක් තියෙද්දි අපි සම්පූර්ණයෙන් අමතක කරනවා. දැන් ඔබ සඳහන් කළානේ මේ ඔබ දැක්කා කියලා කිව්වා අද මේ වැඩසටහන එන්න ඉස්සෙල්ලත් අන්තර්ජාලය තුළ මේ පේස් මුහුණු පොතේ සටහන් කරලා තියෙනවා පිරිමි අය විතරක් තැන් තැන් වලට ගිහිලා දැන් අදත් නිවාඩු දවසක් මේ සතියන්තිත් නිවාඩු දවසක් ඉතින් ගත කරනවා. ඒ අය තමයි විනෝද චාරිකා සහ නිකුත් දේවල් වලට ගිහිලා තියෙන්නේ. අර අහිංසක Tamanගේ බිරිඳ සහ දරුවෝ ඒ ගෙවල් ඇතුලේ සමහරට කූඩු වෙලා. අපි 2021 වර්ෂයේදීත් අපේ ජීවිතේ වඩාත් හොඳට කළමනාකරණය කරගන්න. මොකද මේ ධර්මයේ තුල පෙන්වන්නේ හොඳ ආධ්‍යාත්මික කළමනාකරණයක්. ඒකට අපි සූත්‍ර දේශනාවක් තියෙනවා වඩ්ඩි කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ. මේ වඩ්ඩි සූත්‍රයේදී කාරණා 10ක් තියෙනවා. මම මේ කාරණා 10 කියන්නේ යන්නේ නැහැ. නමුත් ඒකෙදි ඒ කාරණා 10ම කොටස් 4කට බෙදුවොත් එහෙම ඒකේ තියෙනවා මිනිස්සෙක් භෞතික වශයෙන් සංවර්ධනය කරගත යුතු ආකාරය කොහොමද කියලා. අන්න ඒ ජීවිතය තමයි බැලන්ස් ජීවිතේ. ඊළඟට දෙවෙනි එක තමයි යහපත් සමාජ සම්බන්ධතා කොටසක් පවත්වාගෙන යන. ඒ කියන්නේ අපි දූ දරුවන් ඥාතීන් එක්ක හිතවත් අයත් එක්ක අපි ප්‍රමුඛත්වයක් දෙන කරන. එතනදී අපි තමන්ගේ කුටුම්බයට මූලිකත්වය දෙන මොනවා කළත් අන්තිමට වැටෙන්නේ ගෙදෙට්ට. මොනවා කළත් අන්තිමට ඇවිල්ලා මිනිස්සෙක් ඇදගෙන වැටෙන්නේ ගේ ඇතුළට. අපි ඒක අමතක කරන්නේ. එතකොට ගේ ඉන්න මිනිස්සු තමයි වතුර පොදක්වත් දෙන්න ඉන්නේ. තේරෙනවද? ඈත ඉන්න කෙනාවත් ළඟ ඉන්න නෑදෑයවත් නෙමෙයි තමන්ගේ ගෙදර ඉන්න අය. ඒක දෙවෙනි කාරණා. අනිත් එක තමයි සදාචාරාත්මක විදියට අපේ ජීවිතය තුළ සංවර්ධනයක් ඇති කරගත යුතු වෙනවා. හතරවෙනි කාරණාව තමයි ආධ්‍යාත්මික සංවර්ධනය. මෙන්න මේ ආධ්‍යාත්මික සංවර්ධනයේ තමයි ඔය සතියත් සමාධියත් ප්‍රඥාවත් අපිට පුහුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේක හරියට තමන්ගේ ජීවිතයට මේක ගලපලා බැලුවොත් එහෙම මෙන්න මේ කරුණු හතර 2021 වර්ෂයේදී පුහුණු කරගත්තොත් මම හිතනවා ඔහු රජෙක් වුණත් දුප්පත් මිනිසෙක් වුණත් සතුටින් ජීවත් වෙන අභියෝගාත්මක දේවල්වලට මුහුණ දීමේ ආත්ම ශක්තිය තියෙන කෙනෙක් බවට පත් වෙන එක පුංචි දරුවගේ ඉඳලා අම්මගේ කුසට එන දරුවගේ කාලේ ඉඳලා මේක පුහුණු කරොත් රටක් විදියට ජාතියක් විදියට අපිට ලෝකෙට යන්න පුළුවන්. අපි හාමුදුරනේ මම භාෂා දෙනකොටම නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අලුත් අවුරුද්දට තවත් දවස් දෙකක් විතර අපිට ඉතුරුව තියෙන්නේ. තව පැය ගණන් කරන්න පුළුවන් කාලයක් තියෙන්නේ. ඒ නිසාම නව වසරක් එන අවුරුදු 2021 එනවා. 2020 බොහෝම අභියෝගාත්මක අවුරුද්දක් අපි ගේ වෙලා අවසන් වෙමින් යන්නේ. ලැබුණු දෙයකට සතුටු වෙන අවුරුද්දක් අපේ හැමදෙරෝනේ. ඒ නිසාම නව වසරේදී වඩා ධාර්මිකව අපි කල්ගත කිරීම ගැන තත්පර කිහිපයකින් මිනිත්තුවකින් දෙකකින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් සුබපැතුමක් සමග අවසර තිබෙන අපේ හැමදෙරෝනේ. අතීතයේ අපි දුකටපත් නොවී අත්දැකීම් අරගෙන සීලේ පිහිටලා ලබන්නා වූ නව වර්ෂය තුල සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ජීවිතය පාත්වන්නේයි ආරාධනා කරනවා. හැම දවසක්ම තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් මට යහපතක් වේවා කියන අදිෂ්ඨානයේ සිත් දරා ගන්න, තමන්ගේ ආගම් වලට අනුව දවස ආරම්භ කරන්න, ඔබට යහපතක්ම වේවා කියන අදිෂ්ඨානය ඇති කරන්න කැමැතියි. අතීතයේ තමන්ට පහුවෙච්ච දේවල් අමතක කරලා දාන්න. අතීතයේ ඇතිවෙච්ච බොහෝ මනෝභාවයන් අපි අමතක කරලා මම අවසානයේදී සඳහන් කරපු හරි කාලසටහනක් අනුව විශේෂයෙන් තමන්ගේ ජීවිතය තුළ ආධ්‍යාත්මික පැත්තට අර මං කියපු ආකාරයට අමතක කරන්න එපා. මේ වැඩසටහන නරඹනවා නම් ඔබ මට කරන ගෞරවයක්, බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක්, ධර්මයට කරන ගෞරවයක්, තමන්ගේ දවසේහි කාලේ විනාඩි 5ක් 10ක් 15ක් 20ක් හමුන කාලයක් සතිය පුහුණු කරගන්න. ආස්වාස ප්‍රසවාස වගේ ආනාපාන සතියකින් ජීවිතය ආරම්භ කරන්න මම හිතනවා කිසිසේත්ම වරදින්නේ නැහැ. එයයි ඔබේ ජීවිතයේ රැකවරණීය ශක්තිය බවට පත් වෙන්නේ. 2021 වර්ෂයේ කායික මානසික නිදුක් නිරෝගීවත්
යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා. රටක් විදියට අපි හැමදෙනාටම සෞභාග්‍යයෙන් ජීවත් වෙන්නත් මුළු මහත් ලෝකයේටම කිසිම කරදරකින් බාධාවකින් තොර ජීවත් වෙන තුනුරුවන්ගේම ආශිර්වාද ලැබේවා. උඳුවප්පුර පසළොස්වක බොහෝ දින සංඝාධිකරණ වැඩසටහන වෙනුවෙන් අප කෙරෙහි කරුණා මෙත් සිත් පෙරදැරිව මෙහි වැඩම කළ වදාළ අති ගෞරවනීය බත්තරමුල්ල සිටි සුදර්ශනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද ආචාර්ය මිරිස ධම්මික ස්වාමින් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතියි අපි පුද කරනවා. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අවසරයි පූජ්‍යපාද ආචාර්ය ඔලකන්ව අතේ චන්දසිරි අපේ ස්වාමින් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතියි පුද කරනවා. ඒ වගේම නිරෝගී සම්පත සහිතව 2021 අවුරුද්දේදී අපිට ධර්මයෙන් අනුශාසනා කරන්නට ධෛර්ය ශක්තිය ලැබෙන්න මේ ලෝකවාසී අප වෙනුවෙන් කරුණාමෙත් සිත් පෙරදරිව කරන මේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන්නට කියලා අපි ස්වාධීන උපහානිසේ වෙනුවෙන් සහ විශේෂයෙන් සංඝාධිකරණයේ නිෂ්පාදක කණ්ඩායම වෙනුවෙන් අපි බොහොම මෙත් සිත් පෙරදරිව නමස්කාර පූර්වක අපි ස්වාමීන් වහන්සේ දෙනමඩම ප්‍රාර්ථනා කරනවා. අද අපි සංඝාධිකරණයේදී නිවසේ සිටින ඔබට මේ පුර පොසළොස්වක පොහොය දිනේදී අවුරුද්දක් ගෙවෙන දවසේදී වඩා යහපත් වූ ජීවිතයක් ගත කරන්නට ගෙවුණු අවුරුද්ද සහ තව දින දෙකකින් උදාන අලුත් අවුරුද්දේදී කොහොමද වැඩ කටයුතු සාර්ථක කරගන්න කියන දේ පිළිබඳව බොහොම වැදගත් කරුණු කාරණා සාකච්ඡා කළා. 2021 දුරුතු පුරපසළොස්වක බොහෝ දින සංඝාධිකරණය නැවත හමු වීම බලාපොරොත්තු වෙන ඔබ සැමට මෙත් සිත් පෙරදරුව තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද සංඝාධිකරණය අවසන් කරනවා. තෙරුවන් සරණයි.